සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නියම සැලසේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මේ පින්වතුන් මේ යුගයේ වාසනාවන්ත පිරිසක්. මොකද වාසනාවන්ත පිරිසක් කියන වචනේ පාවිච්චි කළේ සත්‍තිස් බෝධිපාර්ශ්වික ධර්ම නිවනට මුල් වන, අවබෝධයට මුල් වන කරුණු 37ක්. ඒ බෝධිපාර්ශ්වික ධර්ම ඉගෙන ගන්නට මේ පින්වතුන්ට වාසනාව ලැබුණා. ඒක සුළුපටු භාග්‍යයක් නෙවෙයි. පිවිතුරු නිවන් මඟ උතුම් දහම් වැඩසටහන අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ අපිට ආශිර්වාද කළා. මේ බෝපැකි දහම් බෝධිපාක්ෂික දහම් 37 ගැන මේ පින්වතුන්ට දහම් දැනුම ලබා දෙන විදිහට. විශේෂයෙන් අරමුණ තමයි සිත පහදවා ගැනීම. ඉතින් ඒ නිසා අද අපි ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන අවසාන කරුණු 8 ගැන තමයි අද අපි ඉගෙන ගන්නේ. එතකොට මේ උතුම් ධර්ම දේශනාව සඳහා පොල්ගහවෙල උඩපොළ බෝපිටිය යන ලිපිනේ පදිංචි පින්වත් WM සිරියාවතී මහත්මිය, GM කුලසූරිය මහත්මයා සහ සුගත් පුතුණුවන් ඇතුළු කලෝමුවාව පවුලේ සියලු දෙනා විසින් තමයි දායකත්වය දරන්නේ. මේ පින්වතුන්ගේ උතුම්ම ප්‍රාර්ථනාව තමයි, එකම ප්‍රාර්ථනාව, නිවන් දකින්න මොහොත දක්වාම කල්යාණ මිත්‍ර ඇසුර සැලසේවා, කල්යාණ මිත්‍රයන්ගෙන් ධර්මයේ ඇසිත්වා කියන අදහස. ඊටමත් ශ්‍රේෂ්ඨයි. ඊටමත් ශ්‍රේෂ්ඨයි. කල්යාණ මිත්‍රයෝ මේ ලෝකයේ සියලු දෙනාට කල්යාණ මිත්‍රයෝ මුණ ගැසෙත්වා, කල්යාණ මිත්‍රයන්ගේ ධර්මයේ ඇසිත්වා. බුදුරජාන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි, කල්යාණ ආනන්ද ස්වාමීන් වහන්සේ දේශනා කරනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ බුද්ධ ශාසනයේ භාගයක්ම පවතින්නේ කල්යාණ මිත්‍රයන් නිසා නේද? ආනන්ද එහෙම කියන්න එපා. ආනන්ද මුළු බුද්ධ ශාසනයේම පවතින්නේ කල්යාණ මිත්‍රයා මත. කල්යාණ මිත්‍රයන් සිටින කෙනා කැමති වෙන්න ඕන සම්මා දිට්ඨිය වඩන්න. කල්යාණ මිත්‍රයා ඉන්න කෙනාට තමයි සම්මා සංකල්පය වැඩෙන්නේ. කල්යාණ මිත්‍රයා ඉන්න කෙනාට තමයි සම්මා වාචාව වැඩෙන්නේ. සම්මා කම්මන්ත වැඩෙන්නේ. සම්මා ආජීව වැඩෙන්නේ. සම්මා වායාමයේ වැඩෙන්නේ. සම්මා සති, සම්මා සමාධි. පින්වත් ආනන්ද, කල්යාණ මිත්‍ර වූ මා කරා පැමිණ මේ ලෝක සත්වයා ජාති ජරා මරණයන්ගෙන් නිදහස් වෙනවා. ඒ නිසා පරිපූර්ණ මිදං ආනන්ද පරිපූර්ණ වශයෙන් මේ බුද්ධ ශාසනයේ තියෙන්නේම කල්යාණ මිත්‍රයා මත කියලා. ඊළඟට අපි මෙතෙක් කතා කළ සතර සතිපට්ඨානී, සතර සම්‍යක් ප්‍රධාන වීරිය, සතර ඉරිදිපාද, පංච බල, පංච ඉන්ද්‍රිය, පංච බල, සත්ත බොජ්ජංග. අද අපි කතා කරන ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ සියල්ලම කෙනෙකුට
පුරුදු කරගන්න ලැබෙන්නේ කල්යාණ මිත්‍රෙක් නිසා. කල්යාණ මිත්‍රයන්ගෙන් ඇහෙන ධර්මයේ නිසා. ඒ නිසා අද දායකත්වයේ දෙන පින්වතුන් සතුටටපත් වෙන්න ඕනම කාරණේ අල්ලගෙන තියෙනවා. ඒ තමයි මේ බෝධිපාශික ධර්ම 37ම වැඩෙන්න නම් කල්යාණ මිත්‍රයා ඕන. කල්යාණ මිත්‍රයාගෙන් ධර්මය ඇහෙන්න ඕන. තුරු කල්යාණ මිත්‍රයා මුණ ගැහුනොත්, කල්යාණ මිත්‍රයාගෙන් ධර්මයේ ඇහුනොත්, තමා තුළ කරන ලද පුණ්‍ය සංස්කාරයෝ තමන් සංසාරේ කරපු පිනත් එක්ක තමන්ට ධර්ම අවබෝධ කරන්න පින මෝරලා තියෙනවා නම් කල්යාණ මිත්‍රයයි කල්යාණ මිත්‍රය ඇසුරයි සැලසෙන කෙනාට මේ අවස්ථාව මග හැරෙන්නේ නැහැ. මග හැරෙන්නේ නෑමයි. තමා තුළ සුදුසුකම් තියෙනවා නම් තමන් මොනවා කර කර හිටියත් සමහර වෙලාවට තමන් මිනි මරණ කෙනෙක් වෙලා ඉන්න පුළුවන්. ගානිකාවක් වෙලා ඉන්න පුළුවන්. වසලෙක් වෙලා ඉන්න පුළුවන්. තාත්තා නැතුව සෝහනේ දාලා ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. දුගියෙක් වෙන්න පුළුවන්. දරුවෙක් මැරුණට පස්සේ පපුවට තුරුල් කරන් දුවන පිස්සියක් වෙන්න පුළුවන්. ඇඟේ නූල් පොටක් නැතුව දුවන පිස්සියක් වෙන්න පුළුවන්. තමන් මොන ක්‍රමයෙන් හරි ඉන්න පුළුවන්. එහෙම නැත්නම් රජ කෙනෙක්, සිටුවරයෙක්, ධර්මයේ සොයාගෙන යන ශ්‍රමණේක්, පරිබ්‍රාජකෙක්, තාපසයෙක් වෙන්න පුළුවන්. නමුත් කල්යාණ මිත්‍රෙක් මුණ ගැහුනොත්, කල්යාණ මිත්‍රයාගේ ධර්මය ඇහුනොත් තමන් ඉන්න තැන වැඩක් නැහැ. ඉන්න විදිහ වැඩක් නැහැ. ඕ අදහන දහම වැඩක් නැහැ. තමන්ට පින මොරලා තියෙනවා නම් මේ වගේ ධර්ම දාන පින්කම් කරගෙන නිතර ධර්මයේ අහලා නිවනම පතලා සත්පුරුෂ ඇසුර පතලා සසර දුකින් නිදහස් වෙන්න බොහෝ දේවල් කරලා ඒ පින මෝරලා තියෙනවා නම් එදාට එක බණපදෙන් ධර්මය අවබෝධ කරනවා. ඒක වලකින්නේ නැහැ. මේ ලෝකයේ සියලු සත්වයෝ කල්යාණ මිත්‍ර ඇසුර පතත්වා. මේ ලෝකයේ සියලු සත්වයෝ කල්යාණ මිත්‍රයන්ගේ ධර්මයට ආශා කරත්වා. ඒක උත්තරීතර ප්‍රාර්ථනාවක්. ඉතින් පින්වත්නි, මේ සියලු බෝධිපාක්ෂික ධර්මයෝ ආර්ය අෂ්ටාංග මාර්ගයෙන්ම අවසන් වී යනවා. ආර්ය අෂ්ටාංග මාර්ගය තමයි එකම මාර්ගය. නිවන පිණිස ගොනෝන කරුණු 8. පින්තුනි, සතර සතිපට්ඨානෙ වඩද්දී අංග 8ක් වැඩෙනවා. ඒ ආර්ය අෂ්ටාංග මාර්ගය. සතර සම්‍යක් ප්‍රධාන වීරිය කරද්දී අංග 8ක් වැඩෙනවා. ඒ ආර්ය අෂ්ටාංග මාර්ගය. ඉරිදිපාද වැඩෙද්දී අංග 8ක් වැඩෙනවා. ඒ ආර්ය අෂ්ටාංග මාර්ගය. පංච ඉන්ද්‍රිය, පංච බල, සත්ත්ව බුද්ධංග තුලින් අංග 8ක්ම වැඩි යනවා. ඒ 8 තමයි සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ඒතර කෙනෙක් මේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත ආදී ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග හොඳට ඉගෙනගෙන ඒවා පුරුදු කරනවා. බුදුරජාණන් වහන්සේ වදාලා, පින්වත් මහණෙනි, මේ ආකාශයේ කියන එකේ මේ අහසේ උතුරටත් හුළඟ හමනවා, දකුණටත් හමනවා, නැගෙනහිරටත් හමනවා, බටහිරටත් හමනවා. දූවිලි සහිත හුළඟ, දූවිලි නැති හුළඟ, රස්නි හුළඟ, හීතල හුළඟ, මහා වාතයෝ හමනවා, සිහින් වාතයෝ හමනවා මේ ආකාශේ. ඒ වගේ පින්වත් මහණෙනි, මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන කෙනාට, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පුරුදු කරන කෙනාට සතර සතිපට්ඨානය වැඩෙනවා. සතර සම්‍යක් ප්‍රධාන වීරිය වැඩෙනවා. සතර ඉරිදිපහද වැඩෙනවා. පංච ඉන්ද්‍රිය වැඩෙනවා. පංච බල වැඩෙනවා. සත්ත්ව බොජ්ජංග වැඩෙනවා. සියලු කුසල් දහම් වැඩෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පුරුදු කරනකොට. මේ වගේ තියෙන්නේ එකට එකක් සම්බන්ධ වෙච්ච කුසල් මාවත. එකට එකක් සම්බන්ධයි. නිවන් මාර්ගයේ දක්ෂ, මාර්ගයේ කියා දීමේහි දක්ෂ ඒ අපගේ පරම ශාස්ත්‍රු තථාගත බුදුරජාණන් වහන්සේ තමයි මේ අංග 8කින් යුතු ආර්ය අෂ්ටාංග මාර්ගයේම 37ක්
කරුණ වලට බෙදලා බෝධිපාක්ෂික ධර්ම 37කින් වදාළේ. නැතන් මේ සියලු දුකෙන් නිදහස් වෙන එකම මාර්ගය ආර්ය අෂ්ටාංග මාර්ගය. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන්නේ මෙතරින් එතර යෑම පිණිසමයි. රාගය දුරු කිරීම පිණිසමයි. ද්වේෂය දුරු කිරීම පිණිසමයි. මෝහය දුරු කිරීම පිණිසමයි. හිතේ තියෙන සියලුම කෙලෙස් නැති කරන්න කෙනෙක් කැමති නම් ආර්ය අෂ්ටාංග මාර්ගය පුරුදු කිරීම තමයි එකම මාවත. මේ විඳින දුක්ඛන්දරාව අවබෝධ කරන්න ඕන නම් කෙනෙකුට ඒ සඳහා තියෙන එකම මාවත ආර්ය අෂ්ටාංග මාර්ගය. දුක් උපද්දවන තෘෂ්ණාව ප්‍රහාණය කරන්න ඕන නම් කෙනෙකුට ඒ සඳහා තියෙන මාර්ගය ආර්ය අෂ්ටාංග මාර්ගය. නිවන සාක්ෂාත් කරන්න ඕනි නම් කාට හරි ඒ සඳහා තියෙන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඉතින් ඒ නිසා සතර සතිපට්ඨාන ආදී බෝධිපාක්ෂික ධර්මය පුරුදු කරන්න ඕනි නම් ඒ සඳහා තියෙන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඉතින් ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන අපි ඇත්තටම විස්තර සහිතව ගොඩාක් කරුණු විස්තර සහිතව මේ පින්වතුන්ට කියලා දුන්නා. අපි මට මතක හැටියට සංසාර චක්‍රයේ සිඳලන අසිරිමත් දම්සක. සංසාර චක්‍රයේ සිඳලන අසිරිමත් දම්සක කියලා විනාඩි 20 දහම් වැඩසටහනක් අපි මීට කලින් කළා. චතුරාර්ය සත්‍ය පිළිබඳව එහින් ආර්ය අෂ්ටාංග මාර්ගය ගැන ගොඩාක් විස්තර මේ එකින් එක වචනෙන් තෝරලා දුන්නා. ඉතින් නමුත් ඒ ධර්මයේ හොයන මේ ධර්ම ඉගෙන ගන්න ගොඩාක් ආසයිට ඒවා හොයාගෙන අහන්න පුළුවන්. නමුත් ඉතින් අපි දැන් බෝධිපාක්ෂික ධර්ම 37 ඉගෙන ගනිමින් පවතිනවානේ. නිසා අපි ආර්ය අෂ්ටාංග මාර්ගය කියන කාරණාව අදත් විස්තර කරනවා. මීට කලිනුත් ධම්මානුපස්සනාවෙත් විස්තර කළ ආර්ය අෂ්ටාංග මාර්ගය කියන එක. බුදුරජාණන් වහන්සේ වදාලා අරියං වූ භික්ඛවේ අට්ඨංගිකම් මග්ගං දේසිස්සාමි. පින්වත් මහණෙනි ආර්ය අෂ්ටාංගික මාර්ගය දේශනා කරන්න. විභජිස්සාමි බෙදා විස්තර කරන්න. ඒ තං සුනාත සාදුකං මානසිකාරෝත භාසිස්සාමිති. ඒක අහන්න හොඳින් නුවණින් විමසන්ට මං දේශනා කරන්න. එහෙමයි ස්වාමීනි කියලා උත්තර දුන්නා. භාග්‍යතුන් වහන්සේ විස්තර කළා. මොකද්ද පින්වත් මහණෙනි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ? ඛතමෝච භික්ඛවේ ආර්යෝ අට්ඨංගිකෝ මග්ගෝ. සේයති දං ඒ තමයි සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. පින්වතුනි මේ ආර්ය අෂ්ටාංග මාර්ගය ගැන අපිත් ওই වචන ටික දැනගෙන හිටියා ඉස්කෝලේ යන කාලේ. දහම් පාසලෙත් ආර්ය අෂ්ටාංග මාර්ගය යනු කුමක්ද? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා කියන ටික අපි ලිව්වා. ඊට පස්සේ දහම් පාසලෙත් ඇහුවා විභාගවලට. ඔච්චර. සම්මා දිට්ඨි මොකද්ද? නිවැරදි දැකීම. සම්මා සංකප්ප නිවැරදි සංකල්පය කියලා තමයි අපි ලිව්වේ විභාගවලට. එතනින් එහාට මෙලොව දෙයක් දන්නේ නැහැ. පින්වතුනි මේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියන එක ලෝකෙට පහළ වෙන්නේ ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණොත්. පින්වතුනි මේ ලෝකේ දුක නම් වූ ආර්ය සත්‍ය බුදුරු ඇතත් නැතත් තියෙනවා දුක. දුක හටගන්න හේතුව බුදුරු ඇතත් නැතත් තියෙනවා. නිවන කියන එකක් තියෙනවා. බුදු කෙනෙක් පහළ වෙන්නම ඕන දේශනා කරන්න. නිවන් දකින මාවතකුත් තියෙනවා. බුදු කෙනෙක් පහළ වෙන්නම ඕන දේශනා කරන්න. එතකොට මේ මාර්ගයේ ප්‍රතිපදාව බුදුරජාණන් වහන්සේ නම පහළ වීමෙන්මයි ආර්ය අෂ්ටාංග මාර්ගය දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනා අතර අතිශයින් විශිෂ්ට
ධර්ම දේශනාව මේ නිර්වාණ මාර්ග ප්‍රතිපදාව පිළිබඳව ධර්ම දේශනාව. ඒ කාලේ විමුක්තියක් හොයන සියලු දෙනා තවත් ශාස්ත්‍රූන් වහන්සේ නමක් ළඟට ගිහිල්ලා අහන එකම ප්‍රශ්නේ මොකද්ද මේ ප්‍රතිපදාව? මොකද්ද මේ මාර්ගය කියලා. ඒ කියන්නේ දුක් විඳින බව දන්නවනේ. මේකෙන් නිදහස් වෙන මාවතක් හොය හොයා තමයි සියලු දෙනා අබිනිෂ්ක්‍රමණය කළේ. සාය වසර දුෂ්කර ක්‍රියා කළේ මහා බෝධිසත්වයෝ මේ ආර්ය අෂ්ටාංග මාර්ගය හොයාගන්න කල. ආර්ය අෂ්ටාංග මාර්ගයේ කෙනෙකුට වැටුනේ නැත්නම් එයා එක්කෝ අත්තිකිලමතාණු යෝගීට වැටෙනවා. එහෙම නැත්නම් එයා කාමසුකල්ලිකාණු යෝගීට වැටෙනවා. අද වුණත් කෙනෙක් ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කරන්නේ නැත්නම් එක්කෝ එයා ඉන්නේ අත්තිකිලමතාණු යෝගයක් අද නැහැ. තනිකර කාමසුකල්ලිකාණු යෝගී. හිඟන්නා පවා යාචකයා පවා කාමසුකල්ලිකාණු යෝගී. එතකොට මධ්‍යම ප්‍රතිපදාව මැදුම් පිළිවෙත මම ඔය ගුවන් විදුලි දේශනා ඊළඟට රූපවාහිනී වැඩසටහන් වල ඔය මම අහලා තියෙන ඔය නිවේදකයෝ මේ මහා ලොකුවට කියනවා හාන්දුරනේ මේ මැදුම් පිළිවෙත නේද මේකේ තියෙන්නේ මෙහෙමයි කියලා. මොනවා දැනගෙනද? නිවේදනය කරන්න ඕන නිසා අර වචන ගලපන්න ඕන නිසා මධ්‍යම ප්‍රතිපදාව නේද? ওই ප්‍රශ්නේ විසඳෙනව නේද මධ්‍යම ප්‍රතිපදාවේ ගියානම් කියලා කියනවා. මොකද්ද මේ මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ? මොකද්ද මේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ කියලා දන්නේවත් නැහැ. ඒ නිසා අපිට මේ ආටෝප සාටෝප වචන වලින් ඇති තේරුමක් නැහැ. අපි මේ නිකන් රවුම් දාලා ආටෝප සාටෝප කරන්න කියලා දන්නේ නැතුව නිවන් මාර්ගයේ උතුම් බුද්ධ වචන වලට අපෙන් අගෞරවයක් වෙන්න දෙන්න හොඳ නැහැ. ඉතින් අපි මේ වචන එකින් එක ඉගෙන ගන්න ඕන. දැන් තේරුම් ගන්න අද දැන් අපි ඉගෙන ගන්නවා මේ කාරණාට තේරුම් ගන්න අපි කතා බහ කළාට අපි හරි අර්ථයක් දැනගෙනද මේවා කියන්නේ කතා කරන්නේ. බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙට පහළ වුණා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පහළ වුණා කියන එකට. බුදුරජාණන් වහන්සේ සරණ ගිය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් අනිවාර්යයෙන්ම දැනගත යුතු කරුණක් තියෙනවා මේ බුද්ධ ශාසනය. ඒ තමයි මේ ආර්ය අෂ්ටාංග මාර්ගය. දනන් තුඩ රැව්දිය යුතු කරුණක් තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා තුළ. ඒ තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. පරම්පරාවෙන් පරම්පරාවට උගන්විය යුතු දහමක් තියෙනවා. ඒ තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආච්චිලා සීයලා මුණුබුරන්ට කියා දී යුතු බණපද තියෙනවා. ඒ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. භික්ෂුන් වහන්සේලා උපාසක උපාසිකාවන්ට දේශනා කළ යුතු බණක් තියෙනවා. ඒ තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. පොතෙන් පතෙන් පත්තරෙන් මිනිසු දැනුවත් කළ යුතු කරුණක් තියෙනවා. ඒ තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් ආරම්භ වන සම්මා දිට්ඨි. මොකද්ද මේ සම්මා දිට්ඨි? කතමාච භික්ඛවේ සම්මා දිට්ඨි. කුමද්ද මේ සම්මා දිට්ඨි? යංකෝ භික්ඛවේ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය ඥානං අයං උච්චති භික්ඛවේ සම්මා දිට්ඨි. පින්වත් මහණෙනි, යංකෝ භික්ඛවේ යං මේ දුක පිළිබඳව ඥානයක් තියෙනවා නම්, දුක පිළිබඳව තියෙන ඥානය, දුක්ඛ සමුදය පිළිබඳව තියෙන ඥානය, දුක්ඛ නිරෝධය පිළිබඳව තියෙන ඥානය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව පිළිබඳව තියෙන ඥානයට තමයි සම්මා දිට්ඨි කියලා කියන්නේ. චතුරාර්ය සත්‍ය පිළිබඳව තියෙන දැක්මට. දැන් නිවැරදි දැක්ම කියන තැන ඉඳලා දැන් අපි නිවැරදි දැක්ම කියන එක දැන් අපි කියනවා ඔන්න කෙනෙක් ගැන අපි වැරදි විදිහට ඉන්නවා. එයා කියනවා එයා වැරදි දැක්මකින් ඉන්නේ. ඊට පස්සේ එයාගේ සැබෑ තත්ත්වය, එයාගේ ගතිගුණ ගැන දන්නවා. ඊට පස්සේ කියනවා එයා හොඳ නිවැරදි දැක්මකින් ඉන්නවා ඒක ගැන. ඒතර ඒක සම්මා දිට්ඨියද?
ඒක තමයි නිවැරදි දැක්ම කියන වචනේ තියෙන වැරද්ද. එතකොට අනිවාර්යෙන් සම්මා දිට්ඨි කියන එක විස්තර කරනවා නම් චතුරාර්ය සත්‍ය පිළිබඳව තියෙන දැක්ම කියන වචනේ දාන්න ඕන. එතකොට තමයි හරිම වචනේ. එහෙනම් සම්මා දිට්ඨියටපත් වෙන්න දුක ගැන හොඳට තේරුම් ගන්න ඕන. දුක හටගන්න හේතුව ගැන හොඳට තේරුම් ගන්න ඕන. දුක නැතිවීම ගැන තේරුම් ගන්න ඕන. නිවන ගැන. දුක නැති වෙන මාර්ගයේ ප්‍රතිපදාව ගැන තේරුම් ගන්න ඕන. දැන් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සත්‍තිස් බෝධිපාශික ධර්ම මේ ඔක්කොම දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාවට අයිති. එතකොට මේ ඇත්තටම මේ පිවිතුරු නිවන් මඟ දහම් වැඩසටහන හොඳට කන් යොමාගෙන අහලා තේරුම් ගත්තා නම් මේක තන්නේ කරම සම්මා දිට්ඨියට උපකාරක ධර්මයක්. මේ තුලින් උපද්දවන්නේ සම්මා දිට්ඨියමයි. සම්මා දිට්ඨියමයි උපද්දවන්නේ. එතකොට මේ සම්මා දිට්ඨියේ තියෙනවා ඒක සාමාන්‍යයෙන් අටුවාවල විස්තර කරනවා කම්මස්සකා සම්මා දිට්ඨි චතුසත්‍ය සම්මා දිට්ඨි කියලා. කම්මස්සකා සම්මා දිට්ඨි කියලා කියන්නේ දසවස්තුක සම්මා දිට්ඨිය. අත්ති දින්නම් අත්ති ඉට්ටං අත්ති හුතං අත්ති සුගත දුක්ඛතානං කම්මානම් පලං විපාකෝ ආදි වශයෙන් මේ දන් දීමේ විපාක ඇත, පුද පූජාවත් පිළිවෙත් කිරීමේ විපාක ඇත, පින් කියලා යමක් ඇත, පව් කියලා යමක් ඇත, පින් පව් වල විපාක ඇත, මෙලොවක් ඇත, පරලොවක් ඇත, මවෙක් ඇත, පියෙක් ඇත, මේ ලෝකයේ අවබෝධ ඕපවාතික සත්‍යය ඇත. මේ ලෝකයේ අවබෝධ කරගත්තා වූ ශ්‍රමණ බ්‍රාහ්මණයන් සම්මා සම්බුදුවරු ලෝකේ වැඩ ඉන්නවා කියලා විශ්වාස කරන එක. ලෞකික සම්මා දිට්ඨිය. චතුරාර්ය සත්‍ය පිළිබඳව ඇති වෙන දැක්ම තමයි මාර්ග අංගයක් විදිහට වැඩෙන සම්මා දිට්ඨිය. එතකොට ලෞකික සම්මා දිට්ඨිය කොහොමද ලෝකෝත්තර සම්මා දිට්ඨියකට මුල් වෙන්නේ කියලා ඒ විස්තර ඉගෙන ගන්න නම් අනිවාර්යෙන් මේ මහා චත්තාරීසක සූත්‍රය කියවන්න ඕන. අපි මීට කලින් කළ සංසාර චක්‍රයේ සිඳලන අසිරිමත් දම්සක වැඩසටහන තුලින් මහා චත්තාරීසක සූත්‍රය විස්තර කළා. ඊට අමතරව ශ්‍රද්ධා රූපවාහිනී තවත් වැඩසටහන් වල මහා චත්තාරීසක සූත්‍රය විස්තර කරපු දේශනා තියෙනවා. එතකොට අපි දැන් මේක තේරුම් ගමු චතුරාර්ය සත්‍ය. එහෙනම් සම්මා දිට්ඨිය පුරුදු කරන්න කැමති කෙනා දුක විමසන්න ඕන. ඒ දුකට අයිතිනේ ආයතන පංච උපාදානස්කන්ධ ධාතු පඨවි ආපෝ තේජෝ වායෝ ආදී. ඒවා හොඳට විමසන්න ඕන. ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛ ආදී වශයෙන් දුක හොඳට විමසන්න ඕන. හොඳට විමසන්න ඕන. චතුරාර්ය සත්‍ය ඉගෙන ගන්න ඕන. චතුරාර්ය සත්‍ය කටපාඩම් කර ගන්න ඕන. චතුරාර්ය සත්‍ය නුවණින් විමසන්න ඕන. චතුරාර්ය සත්‍ය තමන්ගේ ජීවිතෙන් තේරුම් ගන්න මහන්සි ගන්න ඕන. ඒක තමයි සම්මා දිට්ඨිය වෙඩින්නේ. සම්මා දිට්ඨිය උපදින්නේ නැතුව නිවන් මාර්ගේ උපදින්නේ නැහැ. සම්මා දිට්ඨිය ඒකාන්තයෙන් ඇති වුණා කියන්නේ සෝතාපන්න කෙනාට. සෝතාපන්න කෙනා තමයි දහම් සැඩපහරට නිවනට පැමිණිච්ච කෙනා. අනිවාර්යෙන් එයා ජීවිත 7ක් ඇතුළත ධර්මය අවබෝධ කරනවාමයි ආත්ම භාව 8කට යන්නේ නැහැ. මේ චතුරාර්ය සත්‍ය සත්‍ය ඥාණයටපත් වුණොත් සම්මා දිට්ඨියටපත් වුණොත් ඒ නිසා ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩනවා කියන්නේ සම්මා දිට්ඨිය වඩනවා කියන්නේ හොඳට චතුරාර්ය සත්‍ය ඉගෙන ගන්න ඕන. චතුරාර්ය සත්‍ය හොඳට නුවණින් විමසන්න ඕන. චතුරාර්ය සත්‍ය වචනේ තමන්ගේ ජීවිතය තුලින් බලන්න ඕන. හොඳට නිවන් මාර්ගය ඉගෙන ගන්න ඕන. මේ බෝධිපාශික ධර්ම ඉගෙන ගන්න එක පුදුම උපකාරයි සම්මා දිට්ඨියට. දුක ගැන ඉගෙන ගන්න එක පුදුම උපකාරයි සම්මා දිට්ඨියට. තෘෂ්ණාව හිතේ වැඩ කරන හැටි ඉගෙන ගන්න එක හරි උපකාරයි සම්මා දිට්ඨියට. නිවනේ සාන්ත බව ප්‍රණීත බව ඉගෙන ගන්න එක හරි උපකාරයි සම්මා දිට්ඨියට. ඒ නිසා සම්මා දිට්ඨිය කියන්නේ ප්‍රණීත දෙයක් පින්වත්නි. ජීවිතයේ අරුබුද සංසිඳවනවා.
විඳවන ප්‍රශ්න තමන්ගේ ජීවිතයේ විඳවන ප්‍රශ්න හොඳට ආරි සත්‍ය තුලින් පේන්න ගන්නවා. මුළු ජීවිතේම කොටස් 4කට පේන්න ගන්නවා. දුක, සමුදය, නිරෝධ මාර්ග. වෙඩ්ඩිපුරම පේනවා දුකයි සමුදයයි. ඒතර යාගේ ජීවිතේ පිරීලා තියෙනවා දුකෙන් පිරීලා, සමුදයෙන් පිරීලා. ඊට පස්සේ තමයි යා නිවනක් ගැන හිතන්න බලන්නේ. එතකොට ඒ දුකෙන් නිදහස් වෙන්න නම් නිවන ඕන කියලා යාට තේරෙනවා. ඒ සඳහා තියෙන ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංග මාර්ගයයි මේ බෝධිපාක්ෂික ධර්ම වඩන්න ඕන කියලා යාට තේරෙනවා. මේක සම්මා දිට්ඨි. චතුරාර්ය සත්‍ය පිළිබඳව තියෙන අවබෝධඥානයට තමයි සම්මා දිට්ඨි කියලා කියන්නේ. එහෙනම් නිවැරදි දැක්ම කියව තැන ඒ අදහස එන්නේ නැහැ. අපි ඉස්කෝලේ ඉගෙන ගත්තේ ওই විදිහට. නමුත් බුද්ධ දේශනාවේ තියෙනවා විස්තර කරලා චතුරාර්ය සත්‍ය අවබෝධය සම්මා දිට්ඨි. ඒ නිසා සම්මා දිට්ඨිය පුරුදු කරන හැටි හොඳට ඉගෙන ගන්න ඕන. ඊළඟට දැන් දුක්ඛ සමුදය කියන තැනට තමයි පටිච්ච සමුප්පාදේ තියෙන්නේ. අවිජ්ජා පත්‍ය සංඛාරං දුක හටගන්න විදියනේ. දුක්ඛ නිරෝධයේ ගණේට තමයි පටිච්චසමුපාදේ නිරෝධයේ තියෙන්නේ. අවිද්‍යා යත්වේ වාසේස විරාග නිරෝධා සංඛාර නිරෝධෝ. ඒතර පටිච්චසමුපාදියත් ඉගෙන ගන්න ඕන. අන්න ඒ කරුණු ටිකත් අපි මීට කලින් සෝතාපන්න ඵලයට පත්වීමට නම් කියලා මේ පටිච්චසමුපාදය පිළිබඳව විනාඩි 20 දහම් වැඩසටහන් කළා. සෝතාපන්න ඵලයට පත්වීමට නම් කියන මාතෘකාවෙන් තමයි ඒ දහම් වැඩසටහන් කළේ පටිච්චසමුපාදය. වචනයක් ගානේ විස්තර කරලා දුන්නා. ඒ ඔක්කොම සම්මා දිට්ඨියට උපකාර. එතකොට ඔබ බලන්න ඊළඟට සම්මා දිට්ඨියේ කොටසක් තියෙනවානේ ලෞකික සම්මා දිට්ඨිය පින්පව් මෙලෝ පරලෝ විශ්වාසය. අපි ඔබට අපාය ගැන විස්තර කියලා දුන්නා. සතර අපාය ගැන. දෙව්ලොව ගැන විස්තර කියලා දුන්නා. ඕපාතික සත්වයන් ගැන විස්තර කියලා දුන්නා. පින්පව් වල විපාක ගැන කියලා දුන්නා. මව්ට පියාට සැලකීමේ විපාක ගැන කියලා දුන්නා. ඊළඟට ආසිරිමත් සම්බුදු සරණ කියන දහම් වැඩසටහනින් බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙච්ච හැටි කියලා දුන්නා. ඒ වැඩසටහන් සියල්ලම සම්මා දිට්ඨිය පිණිසමයි පවතින්නේ. ඒ සියලුම දහම් වැඩසටහන් සම්මා දිට්ඨිය. සසරෙන් එතර කරවන්නමයි සියලු කරුණු කියලා තියෙන්නේ. ඒ සියලු කරුණු මෙහෙම ගොනු කළා මේ විදිහට කියන්න කියලා මාට ආශිර්වාද කළේ මඟ පෙන්වුවේ ලොකු ස්වාමීන් වහන්සේ. ලොකු ස්වාමීන් වහන්සේගේ දැක්ම කොච්චර නිවැරදිද කියලා තේරෙනවා. ලොකු ස්වාමීන් වහන්සේගේ මඟ පෙන්වීම කොච්චර නිවැරදිද කියලා තේරෙනවා. ලොකු ස්වාමීන් වහන්සේ මේ පුංචි මිනිසෙක් කියලා හිතන්න එපා. උන්වහන්සේට ගොඩාක් දේවල් තේරෙනවා. උන්වහන්සේට මේ දහම් මඟ වැඩෙන හැටි තේරෙනවා. අපිටම පුදුමයි කොහොමද මේ විදිහට කරුණු ගොනු කරන්න කියලා. සමහරට වැඩසටහන් කළාට අපිවත් දන්නේ නැහැ මේවා කොතෙන්ද දැන් මේ ඉලක්ක කරන්නේ කියලා. දැන් මේ විස්තර ඉගෙන ගන්නකොට තමයි තේරෙන්නේ අනේ අපගේ ගුරුවරයා නිවනට අපිව ඇදගෙන යනවා නේද කියලා. නිවන් මාවත නේද මේ පෙන්වන්නේ කියලා. ආර්ය අෂ්ටාංග මාර්ගය ඉගෙන ගන්න ඕනේ ඒවා බලන්න. පුදුමයි පින්වත්නි සක්සුදක්සේ පැහැදිලි. අපිට ධර්මයේ කියලා දෙන අපගේ පරම පූජනීය ගුරු දෙවිඳුන් කවදාවත් අපිව මුලා කළේ නැහැ. අපිට නිවන් මාර්ගයේ වැරද්දුවේ නැහැ. අපිව නිවන් මාර්ගයෙන් විසිකෙරුවේ නැහැ. හොඳට දැනුම් තේරුම් තියෙන කල්යාණ මිත්‍රෙක්, සත්පුරුෂයෙක් අන් අය මේ හික්මවන්නේ කරුණාවෙන් මෛත්‍රියෙන් පිරිසිදුව නුවණින් හික්මවන්නේ යම්සේද එසේම අපිව හික්මවනවා. පැහැදිලිවම කල්යාණ මිත්‍රයා කියලා කියන්න සුදුසුයි. නිසා සම්මා දිට්ඨිය කියන එක තේරුම් ගන්න ඕනේ ඒ කාරණා තේරෙන්න. ඒ නිසා අපිට කොච්චර උපකාර කළා තියෙනවද සම්මා දිට්ඨියට. ඊළඟට අපි කරන දහම් වැඩසටහන් පවා අපිට මෙහෙම කරන්න කියලා. ඔබට අපෙන් ඇහෙන බණපදයේ පිටිපස්සේ ඉන්නේ ගුරුවරයානේ. මම තනියෙන් හිතලා නෙමෙයි මේ වැඩසටහන් කරන්නේ. ඒකට නමුත් පේනවා මේ වැඩසටහන් ටික දිහා බලනකොට කොච්චර සම්මා දිට්ඨියට උපකාරයිද කියලා. පුදුම සහගතයි. සිහි කරන්න කල්යාණ මිත්‍රයන්ගේ ගුණ.
එහෙනම් මතක තියාගන්න ආර්ය ශ්‍රාංග මාර්ගයේ සම්මා දිට්ඨි කියලා කියන්නේ දුක පිළිබඳව ඥානය. දුක්ඛ සමුදය පිළිබඳව ඥානය. දුක්ඛ නිරෝධය පිළිබඳව ඥානය. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව පිළිබඳ ඥානය. චතුරාර්ය සත්‍ය පිළිබඳව තියෙන දැක්මට අවබෝධ ඥානයට තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. අන්න දැන් ඒක මතක තියාගන්න ඕනේ. දෙවෙනි කාරණාව. කතමෝච භික්ඛවේ සම්මා සංකප්පෝ. පින්වත් මහණෙනි සම්මා සංකල්පය කියන්නේ මොකද්ද? අපි ඉස්කෝලේ පොතෙන් ඉගෙන ගත්තේ නිවැරදි කල්පනාව කියලා. ඉතින් නිවැරදි කල්පනාවක් තියෙන නිසා ඉරණ මිනිසයා හරියට නූල දිගේ ඉරනවනේ. විභාගයට හරි කල්පනාවක් තියෙන නිසා අහපු ප්‍රශ්නෙට උත්තර දෙනවනේ. ඊට පස්සේ හරි කල්පනාවක් තියෙන නිසා ඒ දණ්ඩෙත් මිනිස්සු යනවනේ. ඒ දණ්ඩ පසක තැබේවා. මේ ගඟක් කරා මේ පැත්තේ ඉඳලා එහා පැත්තට කඹයක් ගැට ගහලා කඹේ ඇවිදින මිනිස්සු ඉන්නවනේ. සර්කස් මේ කරන අය කම්බිය දිගේ ඇවිදිනවනේ. සම්මා සංකල්පද? නිවැරදි කල්පනාව කියන එකේ තියෙන වරද්ද ඔතන. බලමු ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ කුමක්ද මේ සම්මා සංකල්ප කියලා කියන්නේ? කතමෝච භික්ඛවේ සම්මා සංකප්පෝ යෝකෝ භික්ඛවේ නෙක්ඛම්ම සංකප්පෝ අව්‍යාපාද සංකප්පෝ අවිහිංසා සංකප්පෝ අයං උච්චති භික්ඛවේ සම්මා සංකප්පෝ. මොකද්ද පින්වත් මහණෙනි සම්මා සංකල්පය කියලා කියන්නේ? යෝකෝ භික්ඛවේ නෙක්ඛම්ම සංකල්පෝ. නෙක්ඛම්ම සංකල්පනාව. කාමයෙන් නික්මීම පිළිබඳව හිතේ කල්පනාව වැඩ කරනවා නම්. අව්‍යාපාද සංකප්පෝ. තරහින් නික්මීම පිළිබඳව හිතේ කල්පනාව වැඩ කරනවා නම්. අවිහිංසා සංකප්පෝ. හිංසාවෙන් තොරවීම පිළිබඳව සංකල්පනාව වැඩ කරනවා නම් මේක තමයි සම්මා සංකප්ප. එහෙනම් සම්මා සංකල්ප කියන්නේ කාමයෙන් තොර නෙක්ඛම්මය ගැන සිතවිලි තියෙනවා. තරහෙන් තොර මෛත්‍රී සහගත සිතවිලි තියෙනවා. හිංසාවෙන් තොර අවිහිංසා සිතවිලි තියෙනවා. එහෙනම් කාමීත් එක්ක බැඳුණු සිතවිලිත් එක්ක නිවන් දකින්න අමාරුයි. නෙක්ඛම්මයක් පුරුදු කරන්න ඕන. දැන් ඒක නිසා තමයි දැන් යම් නෙක්ඛම්මයක් පිළිබඳව ගිහි ජීවිතෙන් අයින් වීම දැන් පැවිදි වෙන එක යම් නෙක්ඛම්ම සංකල්පයක්. මේ ආර්ය සත්‍යයේ අවබෝධයත් එක තමයි පින්වතුනි මේ නෙක්ඛම්මය කියන එක පිහිටන්නේ. නෙක්ඛම්මේ පිහිටන්නේ ආර්ය සත්‍ය අවබෝධයත් එක්ක. කාමයේ තියෙන ආදීනව දුක්ඛන්දරව පේන්න ගන්නවා. එතකොට මේ පංචකාම රසෙහි ගිජු වෙලා මොසපත් වෙලා වාසය කිරීම ගැන ඔහුට කලකිරීම උපදිනවා. දැන් ගිහි මිනිස්සු පංචකාමයේ තුලමයි බැසගෙන ඉන්නේ. හැම වෙලාවෙම ගේ ඉඩ කඩන් යාන වාහන දරුවෝ මල්ලෝ මුණුබුරෝ ඕවත් එක තමයි මිනිස්සු ගැවසෙන්නේ. පංචකාමයේත් එක්ක. දැන් මේ කොරෝනා වසංගතයේ මිසක්කා එක දවසක් ගෙදරින් නික්මිලා පන්සලේ හෝ අසපියේ හෝ විහාරයේ හෝ ආරාමේ සිල් ගැනීම අංශු මාත්‍රයකින් හෝ නෙක්ඛම්මයට බලපානවා. ගෙදරින් අයින් වුණා. ඒ නිසා පින්වතුනි දැන් කොරෝනා වසංගත කලබලය නිසා ලංකාවේ දැන් සිල් ගන්නට යෑමනාවක් දෙන්නේ නැහැ අඩුයි. තුනුරුවන් සරණින් අපි සෑම මොහොතකම සිත පතනවා මේ වසංගතය දුර වේවා කියලා. ඉතින් ලද අවස්ථාවක් ලැබිච්ච ගමන්ම වෙහෙරට ගිහිල්ලා සිල් සමාදන් වෙන එක නතර කරන්න එපා. ගෙදර සිල් ගැනීමලයි තැනකට ගිහිල්ලා සිල් ගැනීමේ වෙනසක් තියෙනවා. ගෙදර සිල් ගත්තට පස්සේ රාස්නේ නම් ෆෑන් එක දාගන්න පුළුවන්. බඩගින්නම් තේ එකක් හදාගන්න පුළුවන්. කකුල් රිදෙනවා නම් පුටු ඉඳ ගන්න පුළුවන්. පහසුකම් සහිතව තමයි අපි බණ ටිකක් අහුවත් අහන්නේ. එහෙම නැත්නම් අපි යම්කිසි ආරාමයකට වෙහෙරකට අසපුවට සිල් ගන්න ගිය ගම ලැබිච්ච තැන ඉඳ ගන්න ඕන. අන්න ගුණධර්මයන් පුරුදු වෙනවා. ආහාර ටික ගන්න පොලිමේ ගිහිල්ලා ආහාර ටික ගන්න ඕන. මාන්නෙට හොඳට මේ හොඳ විසඳුමක්. ඊට පස්සේ ෆෑන් එකක් ඒ ඉන්න තැන නැත්තම්
ඉවසා ගන්න ඕන. ඊළඟට කකුල් අතපය රෙදිත් ඉවසා ගන්න ඕන. ඒතර ಗುಣධර්ම වඩා තමයි බණ ටික අහන්න තියෙන්නේ. ඒක gedara බණ අහනවට වැඩිය, ෆෝන් එකෙන් බණ අහනවට වැඩිය, ටීවී එකෙන් බණ අහනවට වැඩිය අතිශයින්ම වෙනස් කාරණාවක් ළඟට පැමිණ බණ අහන එක. මිනිස්සු කියලා තියෙනවා. දැන් ওই වැඩසටහන් වලට සමහරට ටීවී එකෙන් බණ අහලා ඔන්න ආසාවට වැඩසටහනකටත් එනවා ඇවිල්ලා ළඟ ඉඳලා බණක් අහන්න ඕන කියලා. අවසානයේ කඳුළු සලනවා ස්වාමීනි මේ වගේ දැනුන්නේ නැහැ ටීවී එකෙන් අහද්දී. ෆෝන් එකෙන් බණ අහද්දී මේ විදිහට දැනුන්නේ නැහැ. අනේ ළඟට ඇවිල්ලා බණ අහද්දී ඒ යම් දෙයක් ඒ හිතට දැනෙන දේ වචනෙන් කියාගන්න බෑ කියලා කඳුළු සලසලා අඬන අය අපිට මුණ ගැහුණා. ඒ නිසා ඒ පොයටවත් නෙක්ඛම්මයක් පුරුදු කරන්න. ගිහි ජීවිතයේ අත්හරීමක් එක දවසකට හරි. නෙක්ඛම්මයක්. ඒතර කාම සංකල්පනා අත්හරින එක, තරහ සංකල්පනා අත්හරින එක, හිංසා සංකල්පනා අත්හරින එක නිවනට හරි උපකාරයි. එතකොට චතුරාර්ය සත්‍ය විමසනවා නම් කෙනෙක් ඒ වෙලාවට යාගේ කාම සංකල්පනත් නැහැ, ව්‍යාපාද සංකල්පනත් නැහැ, හිංසා සංකල්පනත් නැහැ. ධර්මයේ විමසනවා නම්, පටිච්චසමුපාද විමසනවා නම්, මෛත්‍රී අනුස්සති භාවනා සිහි කරනවා නම්, සතර සතිපට්ඨානෙ වඩනවා නම් ඒ වෙලාවට යාට කාම සංකල්පනත් නැහැ, හිංසා සංකල්පනත් නැහැ, ව්‍යාපාද සංකල්පනත් නැහැ. ඒ නිසා සම්මා සංකප්ප කියලා කියන්නේ නෙක්ඛම්ම සංකල්ප, අව්‍යාපාද සංකල්ප, අවිහිංසා සංකල්ප. එහෙනම් චතුරාර්ය සත්‍ය විමසීමකින් තොරව, සතිපට්ඨානෙ වැඩිමකින් තොරව මේ ලෝක මිනිස්යාගේ, මේ ලෝක සත්වයාගේ හැම වෙලාවෙම හිත වැඩ කරන්නේ කාම සංකල්පනත් එක්ක. ඉන්ද්‍රියම් පිනවැන එක ගැන, අඹදරුවෝ ගේ දොර යහන වහන වතු පිටි අනාගත ප්ලෑන් අතීතයේ සිද්ධ වෙච්ච ඒවා වර්තමානයේ කරන්න තියෙන ඒවා. ඕවත් එකයි හිත වැඩ කරන්නේ. එක්කෝ තරහ අරමුණු, එක්කෝ Tamanට කවුරු රිද්දුවොත් මමත් රිද්දනවා කියන අදහසයි. හිංසාව. ඉතින් ඒ නිසා පින්වතුනි මේ සම්මා සංකල්පය මේකයි මිත්‍යා සංකල්පය මේකයි කියලා තේරුම් ගන්නට සම්මා දිට්ඨිය ඕන. ඒ නිසා චතුරාර්ය සත්‍ය ගැනම ඉගෙන ගන්න ගොඩක්. ඔන්න අපි දැන් කාරණා දෙකක් ඉගෙන ගත්තා. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප. සම්මා වාචා කියලා කියන්නේ කුමක්ද? කතමාච භික්ඛවේ සම්මා වාචා. යාකෝ භික්ඛවේ මුසාවාදා වේරමණී, පිසුනාය වාචාය වේරමණී, පරුසාය වාචාය වේරමණී, සම්පප්පලාපා වේරමණී, අයං උච්චති භික්ඛවේ සම්මා වාචා. නිවැරදි වචන කතා කිරීම කියලා තමයි අපි සාමාන්‍ය ලෝකේ කියන්නේ. ඒතර යම් කිසි කෙනෙක් වැරදි වචන අත්හැරලා හරියට පාවිච්චි කරන වචන ටික පාවිච්චි කරන. ඒතර ඒක සම්මා වාචාද? නෑ. සම්මා වාචා කියන එකේ හරිම අර්ථය එයා කතා කරන වචනේ බොරුවක් තියෙන්න බෑ. බොරුවෙන් වැළකීම. එයා කතා කරන වචනේ කේලමක් තියෙන්න බෑ. පිසුනා වාචාවෙන් කේලමෙන් වැළකීම. එයා කතා කරන වචනේ පරුස වචනයක් තියෙන්න බෑ. අනිත් අයගේ හිත රිදෙන කර්කස වචනයක් තියෙන්න බෑ. පරුසා වාචාවෙන් වැළකීම. එයා කතා කරන වචනේ හිස් වචනයක් වෙන්න බෑ. දෙතිස් කතාවෙන් තොර වෙච්ච දෙයක් වෙන්න ඕන. කවුරු හරි ඔය වචන තුنين වැළකීලා හිටියත්, බොරුවක් නැතත්, කේලමක් නැතත්, පරුස වචනයක් නැතත් අනිවාර්යෙන් වැටෙනවා හිස් වචනයකට. ඇයි රාජ කතා, චෝර කතා, ඊත්ති කතා, පුරිස කතා, යාන කතා, වත්තු කතා, මාල කතා, ගන්ධ කතා, පුබ්බේ පේත කතා, ඒ වගේ ස්ත්‍රී පුරුෂ යාන වාහන වතු පිටි පාර්ලිමේන්තු පිට රටවල් වල විස්තර, ස්ත්‍රීන්ගේ විස්තර, පුරුෂයන්ගේ විස්තර, තන්නේ කර පිසුනා වාචා. දැන් ඔය ළමයි පාවිච්චි කරන Facebook, ඉන්ටර්නෙට් තන්නේ කර පිසුනා වාචා. වැඩක් නැති විස්තර. ඒවා අන් අයට ෂෙයා කිරීම, කතා කිරීම, ඒ ඔක්කොම පිසුනා වාචා. පුළුවන් නම් Facebook එකක් තියෙනවා නම්
YouTube එකක් තියෙනවා නම් පුළුවන් නම් බණපදයක් යවන්න. දහම් කාරණාවක් දෙන්න. නිකන් මේ හිස් වචනේ වට දාලා අන් අයට හිස් වචන දීම, පරුස වචන දීම දෙන දේ Tamanට ලැබෙනවා. සංසාරේ Tamanටත් ඒවම ලැබී. හරිම භයානකයි. ඔය කුණුහරුප ෂෙයා කිරීම, අන් අයට කුණුහරුප බලන්න සැලැස්වීම, අන් අයගේ හිතවල රාගය ඇවිස්වීම, ද්වේෂය ඇවිස්වීම, අන් අයගේ ඇදකුද අන් අයට පෙන්වීම, අන් අයගේ ඇදකුද ෂෙයා කිරීම මේවා අතිශයින් භයානක කර්ම. ඒවා Tamanට එනවා සංසාරේ. තොර තෝංචියක් නැතුව නින්දා ලබන්න වෙයි. තොර තෝංචියක් නැතුව පරුස වචන අහන්න ලැබෙයි. නින්දා අපහාස කැලෑ පත්තර හැම තැනම ගහයි. තමන්ම කරපු ඒවා. ඒ නිසා පුළුවන් නම් බණපදයක් අන් අයට දෙන්න. ඒ නිසා නිවන් මාර්ගයේ පුරුදු කරන කෙනා තමාගේ වචනයට බොරුව ගන්නෑ. කේලම ගන්නෑ. ඊළඟට පරුස වචනේ ගන්නෑ. හිස් වචනේ ගන්නෑ. අපි කියමු බණ පදයක් කියනවා. මම මේ දැන් ධර්මයේ දේශනා කරනවා. මා කියන මේ බණ පදේ බොරුව නෑ. මා කියන මේ බණ පදේ කේලම නෑ. මා කියන මේ බණ පදේ පරුස වචනේ නෑ. හිස් වචන නෑ. ජීවිතය අවබෝධ කිරීම තියෙන. මට මේ දෙන දේ මට හම්බ වෙයි. ඒ නිසා නිවන් මාර්ගයේ පුරුදු කරන කෙනා සම්මා වාචා පුරුදු කරනවා. කුමක්ද මේ සම්මා වාචා? සම්මා වාචා කියලා කියන්නේ දැන් අපි කතා කරපු බොරුවෙන් වැළකීම, කේලමෙන් වැළකීම, පරුස වචනින් වැළකීම, හිස් වචනින් වැළකීම. මොන දැන් ඔබ කරුණු 3ක් ඉගෙන ගත්තා. සම්මා දිට්ඨි කිවි චතුරාර්ය සත්‍ය අවබෝධය. දැක්ම. සම්මා සංකල්ප කිවි අව්‍යාපාද, අවිහිංසා, නික්කම සංකල්පනාවට. සම්මා වාචා කියලා කිවි බොරුවෙන්, කේලමෙන්, පරුස වචනෙන්, හිස් වචනෙන් වැළකීම. ඊළඟට මොකද්ද? ඊළඟට එන්නේ සම්මා කම්මන්ත. කුමක්ද මේ සම්මා කම්මන්ත? කතමෝච භික්ඛවේ සම්මා කම්මන්තෝ යාකෝ භික්ඛවේ පානාති පාතා වේරමණී අදින්නා දානා වේරමණී අබ්‍රහ්මචර්යා වේරමණී. පින්තුනි අයං උච්චති භික්ඛවේ සම්මා කම්මන්තෝ. පින්වත් මහණෙනි, කෙනෙක් ප්‍රාණඝාතයෙන් වළකිනවා. ඊළඟට සොරකමින් වළකිනවා. ඊළඟට පැවිද්දෙක් නම් අබ්‍රහ්මචාරී භවෙන් වළකිනවා. ගිහි කෙනෙක් නම් වැරදි කාමසේවණෙන් වළකිනවා. මේක තමයි සම්මා කම්මන්ත කියලා කියන්නේ. පන්සිල් පද පහේ පළවෙනි 3 රැක්කොත් ඒක සම්මා කම්මන්ත. පන්සිල් පද පහෙන් පළවෙනි 3 රැක්කොත් සත්තු මරන්නේ, හොරකම් කරන්නේ, ගිහි කෙනා තමාගේ අඹුවකින් බාහිරව අනාචාරී හැසිරෙන්නේ නැහැ. එතකොට මේ කාරණා 3. පැවිද්දෙක් නම් බ්‍රහ්මචාරී. එහෙනම් නිවන් මාර්ගේ පුරුදු කරන්න සීලය ඕනිද නැද්ද? සීලය ඕනි නේ. ඔය අද ඉක්මනට රහත් වුණා, මඟපල් ලැබුවා, ඉක්ම සතියෙන් මඟපල් දෙන්නම් කියන අය කතා කරනවනේ. සීලය ගැන ඕනේ නැහැ. ඕවා ගැන එච්චර හිතන්න එපා. ඒක නෙමෙයි, මේක දර්ශනයක් තියෙන්නේ. මේ හිතෙන් තමයි මේ රහත් වෙන්නේ කියලා කියනවා. කිව්වට මේ බුදුරජාණන් වහන්සේගේ වචනේ දිහා බලන්න. බුදු කෙනෙක්ම පහළ වෙලා මේ ආර්ය අෂ්ටාංග මාර්ගය දේශනා කරන්නේ. භාග්‍යවතුන් වහන්සේ සීලේ පා කිව්වද? බුදුරජාණන් වහන්සේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සීලයක් ගැන කතා නොකරට සම්මා කම්මන්තවලම තියෙනවා සත්තු මැරීමෙන් වැළකීම, සොරකමින් වැළකීම, වැරදි කාමසේවණින් වැළකීම. ඒක තමයි සම්මා කම්මන්ත. එහෙනම් හරියට කෙනෙක් තිසරණේ සමාදන් වෙලා එයා මේ පන්සිල් පද 5 ආරක්ෂා කරනවා නම් එයා තුලින් කොච්චර මාර්ගාංගම වැඩිනවද ගිහි කෙනෙක් විදිහට. ඊට පස්සේ තියෙනවා අපි දැන් ඔන්න ඉගෙන ගත්ත සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා,
සම්මා කම්මන්ත, සම්මා ආජීව. සම්මා ආජීව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඉද භික්ඛවේ ආර්ය ශාවකෝ මිච්ඡා ආජීවං පහය සම්මා ආජීවේන ජීවිකං කප්පේති. අයං උච්චති භික්ඛවේ සම්මා ආජීවෝ. පින්වත් මහණෙනි මේ කරුණීලා ආර්ය ශ්‍රාවකයා මිත්‍යා ආජීවයෙන් බැහැර වෙලා සම්මා ආජීවයෙන් යුක්ත වෙනවා. ඒ කියන්නේ ජීවත් වෙන විදිහ මිත්‍යාවක් නොවෙන්න ඕන. අල්ලස් අරගෙන අනිත් අය කඩා වඩාගෙන ජීවත් වෙන දෙයක් නෙවෙයි. එයාගේ දැහැමි ජීවිත පැවැත්මක් තියෙන. රස්සාව දැහැමි. සත්තු මරලා ජීවත් වෙන්නේ වසවිස විකුණලා, ගංජා විකුණලා, සුරාව විකුණලා, ඊළඟට මේ සත්තු විකුණලා එහෙම එයා ජීවත් වෙන්නේ. තවත් කෙනෙකුට ගිනි ගෙඩි දීලා ජීවත් වෙන්නේ. දැන් සුරාව අපි කියමු බාර් එකක් හරි සුරාව විකුණන කෙනා කියලා. ගෙවල් කීයක ගිනි ගෙඩි අවුලවනවද නේ? ඔය බීලා ගිහිල්ලා ගෙවල් වල කොච්චර ප්‍රශ්නද නේ? හරියට ඒ ප්‍රශ්න ඇවිලීමේ ස්විච් එක ඕන් කළා වගේ සුරාව ලබා දීම. ඒ ගෙවල් වල ස්ත්‍රීන් තියෙන දෙස් දෙවල් සාප කරන ඒවා. ඒ ඔක්කොම වදිනවනේ ඉතින්. ඒ නිසා අල්ලස් ගැනීම, හොරකම, මැරකම මිත්‍යා ආජීවය. ඊළඟ බඩුමු වෙලෙහෙළඳාම් කිරීමේදී හොරට මයින් කිරන ඒවා මිත්‍යා ආජීවය. වෙලෙහෙළඳාම් කිරීමේදී හොඳ එළවලු වලට නරක එළවලු කවලම් කරන එක මිත්‍යා ආජීවය. වැඩිපුර සල්ලි ගන්න එක, වැඩිපුර ලාභ ලබන එක මිත්‍යා ආජීවය. භික්ෂුව නම් තියෙනවා කුවනා ලපනා නේමිත්තකා ඒ මිනිසුන්ගෙන් ලැබෙන විදිහට හූරා කන විදිහට භික්ෂුව වැඩ කටයුතු කරනවා. නිමිති කියනවා. ළමයි වඩා ගන්නවා, හුරතල් කරනවා. ඔයාලා ගෙදර අඹ හැදුනොත් ඉතින් හැමදාම ගේනවා නේ. ඔයා අරේ ගියොත් මේ කිරිහට්ටි අරන් ඉන්නේ. අදක් ගෙනවද? කොහොමද මහත්තයලා හැමදාම ලබන මාසේ දානයක් දෙනවනේ. මේ පාරක් දෙනවද? කියලා අර මේ ගානට ලැබෙන විදිහට කටයුතු කරනවා. ඒවා මිත්‍යා ආජීවය. ඊළඟට එක එක ශාස්ත්‍ර කීම් වගේ භික්ෂුවකට නොගැලපෙන විදිහට ජීවිතය ගත කරලා උපයා සපයා ගන්නවා. ඒවා මිත්‍යා ආජීවය. ඒ නිසා සම්මා ආජීවය කියන්නේ මිත්‍යා ආජීවයෙන් වැළකීලා දැහැමි භික්ෂුවන් නම් ලද සිව්පසෙන් යැපෙනවා. ගිහි කෙනෙක් නම් දැහැමි ජීවන රටාවක්, ව්‍යාපාර කටයුතු, ගොවිතැන් කටයුතු, රැකී ආරක්ෂා කටයුතු දැහැමින් කරලා ජීවත් වෙනවා. මිත්‍යා ආජීවයෙන් වළකින එක සම්මා ආජීවය. මොන දැන් කරුණු කීයක් ඉගෙන ගත්තද? කරුණු 4ක්. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. කරුණු 5ක් ඉගෙන ගත්තා. මොකද සම්මා වායාම කියලා කියන්නේ? සම්මා වායාම කියන්නේ නූපං අකුසල් නූපදවන්ට කරන වීරිය. ඊළඟට උපන්නා වූ අකුසල් ප්‍රහාණය කරන්නට කරන වීරිය. නූපං කුසල් උපදවන්න කරන වීරිය. උපං කුසල් පවත්වා ගන්න, මුලා නොවින්ද වඩා වර්ධනය කරන්න, විපුල බවට පත්ව කරගන්න කරන වීරිය. ඡන්දං ජනේති, කැමැත්ත ඇති කරගන්නවා. වායමති, වෙහෙසෙනවා. විරියං ආරභති, වීරිය ආරම්භ කරනවා. චිත්තම් පග්ගණ්හාති පදහති, සිත දැඩිකොට ඒ වීරිය පවත්වාගෙන යනවා. සතර සම්‍යක් ප්‍රධාන වීරිය අපි ඉගෙන ගත්තේ මේ කාරණා 4. ඒතර සතර සම්‍යක් ප්‍රධාන වීරිය කිරීම තමයි සම්මා වායාම. අකුසල් ප්‍රහාණය කරන්න, කුසල් උපදවන්න කරන වීරිය. නැත්නම් නිවැරදි වීරිය කියලා කියනකොට මිනිස්සු දැහැමින් සෙමින් ගෙවල් හදාගන්න, රස්සාවල් කරන්න, කුඹුරු කොටන්න, වාහන ලබා ගන්න, දරුමල්ලු හම්බ කරගන්න නිවැරදිව වීරිය කරනවා. ඒක සම්මා වායාම නෙවෙයි. අකුසල් දුරු කරන්න, කුසල් උපදවන්න කරන වීරිය. අතර අපි සතර සම්‍යක් ප්‍රධාන වීරිය ඉගෙන ගත්තේ. දැකද කලින් ඉගෙන ගත්ත කරුණු දැන් කොච්චර වැදගත්ද?
ආන්න ඒකට තමයි සම්මා වායාම කියලා කියන්නේ. ඒතර මම මේ කාරණා විස්තර කරන්නේ නැත්තේ මීට කලින් සතර සම්‍යක් ප්‍රදාන වීරියේ හොඳට මේවා විස්තර කරපු නිසා. පැය ගණන් විස්තර කළා. ඊට පස්සේ පින්වත්නි බුදුරජාණන් අපි ඊළඟට ඉගෙන ගන්න ඕන. දැන් ඔන්න අපි කාරණා 6ක්. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම. සම්මා සති. කතමාච භික්ඛවේ සම්මා සති. කුමද්ද පින්වත් මහණෙනි සම්මා සතිය? ඉද භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ අවිජ්ජා දෝමනසං. කයෙහි කයානුව බලනවා කෙලෙස් තවන වීරියෙන් හොඳ සිහියෙන් සිහි නුවණින් ලෝකෙරේ කෙරෙහි දැඩි ලෝභයත් දොම්නසත් දුරු කරමින් කය ගැන සිහිය පිහිටවනවා. වේදනාව ගැන සිහිය පිහිටනවා. සිත ගැන සිහිය පිහිටනවා. ධර්මයේ ගැන සිහිය පිහිටවන ධර්මතා පිළිබඳව. මේක තමයි සම්මා සතිය. ඒ කියන්නේ මොකද්ද මේ? සතර සතිපට්ඨානය. සතර සතිපට්ඨානී සිහිය පිහිටවන එක තමයි සම්මා සති කියලා කියන්නේ. එහෙනම් මේක ගැනත් මම වැඩිපුර විස්තර කරන්න ඕනේ. මේ දේශනා මාලාවේ මුලින්ම වැඩ පැය ගණනාවකින් සතර සතිපට්ඨානය කියන එක විස්තර කළා. එහෙනම් නිවන් මාර්ගයේ ගමන් කරන කෙනා සතර සතිපට්ඨානය මොකක්ද කියලා දැනගන්න ඕන. සතිපට්ඨානෙ වඩන්නේ කොහොමද කියලා දැනගන්න ඕන. ඒ නිසා කොච්චර උපකාරයිද කියලා බලන්න නිවන් මාර්ගයේ වඩන කෙනාට මේ සතර සතිපට්ඨාන සතර සම්‍යක් ප්‍රදාන වීර්ය ගැන ඉගෙන ගන්න එක. ඔබ වාසනාවන්ත වුණා. ඒවා පැය ගණන් ඉගෙන ගන්න ඔබට බුද්ධ දේශනාවට අනුව මේ වැඩසටහන් මාලාවේ ඔබට අවස්ථාව ලැබුණා. එහෙනම් සම්මා සති කියලා කියන්නේ සතර සතිපට්ඨානයේ සිහිය පිහිටවන එකට. කය ගැන, වේදනාව ගැන, සිත ගැන, ධර්මය ගැන. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. ඊට පස්සේ කතමෝච භික්ඛවේ සම්මා සමාධි. මොකද්ද පින්වත් මහණෙනි සම්මා සමාධිය කියන්නේ? දැන් සම්මා සමාධියේ අවසානයට ආවේ. එහෙනම් අනිවාර්යයෙන් සම්මා සමාධිය ඇති වෙන්නේ සම්මා දිට්ඨිය තියෙන කෙනාට. සම්මා සංකල්පය තියෙන කෙනාට. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති. මේ කාරණා හතෙන් යුක්ත කෙනාගේ හිත යන්සේ එකඟ වෙනවාද? ඒකට තමයි සම්මා සමාධිය කියන්නේ. මෙතන විස්තර කරනවා පළවෙනි ධ්‍යානය, දෙවෙනි ධ්‍යානය, තුන්වෙනි ධ්‍යානය, හතරවෙනි ධ්‍යානය. ධ්‍යාන 4. ඒතකොට සතර සතිපට්ඨානයේ හිත පිහිටවන කෙනාගේ සිත ධ්‍යානගත වෙනවද? සංසිඳී යනවද? සමාධියටපත් වෙනවද? ඒක තමයි සම්මා සමාධි. හැබැයි සම්මා සමාධියට පිරිකර 7ක් තියෙනවා. ඒ කියන්නේ සම්මා සමාධිය ඇති වෙන්නේ කාරණා 7ක එකතුවෙන්. මොකක්ද ඒ කාරණා 7? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති. සම්මා දිට්ඨියෙන් යුතු කෙනාට ඇති වෙන සමාධිය තමයි සම්මා සමාධිය. සම්මා දිට්ඨිය නැතුව මේ ලෝකේ කෙනෙක් කොච්චර ධ්‍යාන වැඩුවත්, රූපාවචර අරූපාවචර ධ්‍යාන කොච්චර වැඩුවත් ඒක සම්මා දිට්ඨිය සම්මා සමාධියට අයිති නෑ. මොකද මේ ආර්ය අෂ්ටාංගික මාර්ගේ පටන් ගන්නේ සම්මා දිට්ඨියෙන්. එහෙනම් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. සම්මා සමාධියට බුදුරජාණන් වහන්සේ මෙහිලා විස්තර කළා පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙ. එතකොට මේ ඕන දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කරුණු 8 ඉගෙන ගත්තා. මේකත් එක්ක සත්‍තිස් බෝධිපාංශික ධර්මවල කරුණු 37ම දැන් බුද්ධ වචනයට අනුව ඉගෙනගෙන තියෙන්නේ. ඔබට කොච්චර වාසනාවක්ද? සමහර පිනැත්තෝ සිටිනවා මේවා සටහන් දා ගන්නවා. කරුණු ලියනවා, මතක තියා ගන්නවා. සමහර අයට පුළුවන් දැන් 37ම විස්තර කරලා කියන්න. ඉතින් විශේෂයෙන් ඉතින් මතක තිබ්බා හෝ නැතා හෝ පළවෙනි එක අහන්න ලැබිච්ච එක වාසනාවක්. සමහර අයට තැනින් තැන මතකයි, ඒකත් හොඳයි. සමහර අයට හොඳට මතකයි, ඒකත් හොඳයි.
නැවත නැවත අහලා මේවා පුරුදු කරගන්න ඕන. ඒ නිසා සම්මා දිට්ඨිය ගැන තවත් ඉගෙන ගත යුතු කරුණක් තියෙනවා නම් අපි ඊළඟ දවසට ඉගෙන ගනිමු. ඔන්න මේ ආර්ය අෂ්ටාංග මාර්ගය ගැන. ඉතින් ඔන්න අද ආර්ය අෂ්ටාංග මාර්ගය ගැන අපි කරුණාට ඉගෙන ගත්තා බුද්ධ දේශනා විභංග සූත්‍රයට අනුව. ආර්ය අෂ්ටාංග මාර්ගයේ වරද්දාගත්තොත් නිවන වරදිනවා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ හරියට ගියොත් නිවන හරියනවා. මේ තුන් ලෝක සත්වයාටම දිවි මිනිසුන්ටම නිවන් දකින්න තියෙන එකම මාවත ආර්ය අෂ්ටාංග මාර්ගය. ඒ නිසා අද අපි ආර්ය අෂ්ටාංග මාර්ගය ගැන ඉගෙන ගත්ත දහම් කරුණු අපි කාටත් ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිම පිණිසම හේතු උපකාර වේවා කියලා අපි සිත ප්‍රාර්ථනා කරමු. ඉතින් පින්වත්නි අද දවසේ පොල්ගහවෙල උඩපොළ බොල්පිටිය යන ලිපිණේ පදිංචි පින්වත් WM සිරියාවතී මෑණියන් AM කුලසූරිය මහත්මයා සහ සුගත් පුතණුවන් ඇතුළු කලෝමුවාව පවුලේ සියලු දෙනා තමයි මේ ධර්ම දානය සිද්ධ කළේ. සියලු පින් සියලු දෙවියන්ට අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිව්‍ය ආශිර්වාද වඩා වර්ධනය වෙලා මේ සියලු දෙනා ආරක්ෂා කරත්වා කියලා අපි දෙවිවරුන්ට පින් දෙනවා. ඒ වගේම කලෝටුවාව නිවසේ පදිංචිව සිට මිය පරලෝකීය ආයුර්වේද වෛද්‍ය WM පුංචි බණ්ඩා පියාණන්ට සහ LR කිරියතනා මෑණියන්ට පින් අනුමෝදන් වේවා. ලෝතුරා නිවන් මාර්ගය දේශනා කරපු පින් බලය මියගිය ඥාතීන්ට දානමෝදන් වී යැත්තු සැපවත් වේවා කියලා පින් පමුණවනවා. ඒ වගේම අද මේ යුගයේ අපිට මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ මනාව කරුණාවෙන් කියලා දීලා අපේ ජීවිතවලට මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ සැනසෙල්ල ලබා දුන් අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ පින් බලෙන් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂම ලබත්වා පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයට අනගාരികා මෑණිවරුන්ට පැවිදි අපේක්ෂක දූපතුන්ට මේ පින් අනුමෝදන් වීමෙන් උතුම් ආර්ය අෂ්ටාංග මාර්ගයේම දියුණු කර ගන්නට වාසනාව ලැබේවා. ඒ වගේම ඉන්දික පුතා ඇතුළු කලෝටුවාව පදිංචි සියලුම ඥාතීන්ටත් ඒ වගේම මේ ධර්ම දේශනාවට ධර්ම දානමේ පින රැස් කරගන්න WM සිරියාවතී මෑණියන් GM කුලසූරිය පියාණන් සුගත් පුතා ඇතුළු කලෝමුවා පවුලේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ඒ පින්වතුන්ගේ එකම අරමුණ නිවන් දකින්න මොහොත දක්වා උතුම් කල්යාණ මිත්‍ර ආශ්‍රය. කල්යාණ මිත්‍රයන්ගෙන් ධර්මයේ ඇසීම. ඒ නිසා මේ ආර්ය අෂ්ටාංග මාර්ගයත් සත්‍තිස් බෝධිපාංශික ධර්මත් සියල්ලම වැඩෙන්නේ කල්යාණ මිත්‍රයා නිසා. කල්යාණ මිත්‍රයාගෙන් ඇහෙන බණපදේ නිසා. ඒ නිසා නිවන් දකින මොහොත දක්වා මුතුන් සත්පුරුෂ ඇසුර සැලසේවා. සී සද්ධර්ම ශ්‍රවණී සැලසේවා. රැස්වන පිණින් අපි තුල යෝනිසෝ මනසිකාර්යය වැඩිත්වා. ගෞතම බුද්ධ ශාසනයේ නිවන් මාර්ගයේ පුරුදු කරගන්න මේ පින් හේතු ආසනාම වේවා. ඒ වගේම කොරෝනා වසංගත හේතුවෙන් රෝගාතුරව සිටින ලක්වැසි ලෝවැසි සියලු දෙනාට ඉක්මනින් නිදුක් නිරෝගී සුව සැලසේවා. බුද්ධානුභාවයෙන් ධම්මානුභාවයෙන් සංඝානුභාවයෙන් රංමැලි මාසයයි ජයශ්‍රී මා බෝ සමිඳුන්ගේ දළදා වංශයේ අනුභාවයෙන් මේ වසංගතේ ඉක්මනින්ම දුරු වේවා කියලා සිත ප්‍රාර්ථනා කරනවා. ධර්ම ශ්‍රවණය කර ඔබ සියලු දෙනාටත් අපගේ මව්දෙමව්පිය ඥාති බන්දු මිත්‍රාදීන්ටත් මේ පින් අනුමෝදන් වේවා. කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් අපි සියලු දෙනාට උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීව සම්මා වායාම ආදී වශයෙන් සම්මා සති සම්මා සමාධි ආර්ය අෂ්ටාංග මාර්ගයේ දියුණු කර ගැනීම පිණිසම මේ පින් හේතු ආසනාම වේවා. තිරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.